समन्ता चक्कवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, ඔයයන්ට අපි මේ උතුම් සද්ධර්මානුශාසනාව කොටස් වශයෙන් එක්තරා මාතෘකාවක් යටතේ දිදුල රූපවාහිනිය ඇසුරු කරගෙන කාලයක් කියා දෙන්නට බලාපොරොත්තු වෙන වැඩසටහනක ආරම්භයක් මේ. බෝසෙවන නමින් ඔයයන්ට මේ උතුම් වැඩසටහන් මාලාව පුරාම පින්වත්නි මා විසින් කියා දෙන්නට කියලා අපි හිතුවා. ඔයයන්ගේ හිත සුවපත් කරන, සිතට අවබෝධය ඇති කරන සමත විදර්ශනා වඩන්නට, භාවනා වශයෙන් මේ සිත දියුණු කරන්නට උපකාරී වෙන විශේෂ අවවාද, අනුශාසනා සහ කරුණු. ඒතර ඔයයන්ටත් පුළුවන් ධර්මයට යොමු වෙලා යම්කිසි විදිහකට භාවනාව පිළිබඳව වැඩි උනන්දුවකින් කරුණු සොයනවා නම් ඒ පිළිබඳව අපිට ඉදිරියට තොරතුරු සිහිපත් කරලා ඔබට තියෙන ප්‍රශ්න ගැටලු පොව අපිට මතක් කරන්න පුළුවන්. පින්වත්නි, ඔබට දිදුල රූපවාහිනී කල්යාණ මිත්‍රයෙක් වෙලා මේ භාවනාවට උනන්දුව තියෙන බොහෝ දෙනා වෙනුවෙන් ඒ සඳහා උවමනා කරන බුද්ධ දේශනා ඇසුරින් කරුණු පහදා දෙන්නට අද ඉඳලා අපි සූදානම් වෙමු. අපි හැමදෙනාම මේ සමත සහ විදර්ශනා කියන වචන දෙක පිළිබඳවත් ඊටාම කෙටියෙන් සිහිපත් කර ගන්නවා නම් බොහොම වටිනවා. පින්වත්නි, සමතයක් කියන්නේ හිත සංසිඳවන භාවනා අරමුණු. සමතයට අදාළ ඒ ඕනෑම භාවනා අරමුණකින් කරන්නේ හිතේ විසිරෙන ගතිය නැති කරලා එක්තෙන් කරන එක. එතකොට විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? ඒ එක්තෙන් වෙච්ච සිතට උවමනා කරන අවබෝධය ලබා දීලා ඒ අවබෝධය තුලින් කෙලෙස් කපා හරින්න, කෙලෙස් දුරු කරන්න උදව් දෙන එක. එතකොට පින්වත්නි, සමතෙන් කෙලෙස් යටපත් වීමකුත් විදර්ශනාවෙන් කෙලෙස් දුරු වීමකුත් ඒකාන්තයෙන් මේ භාවනා අරමුණු දෙක තුලින් සිද්ධ කරගන්න අපේ මනසට පුළුවන් වෙනවා. දැන් අපි මේ භාවනා අරමුණු තුළ සමතේ සහ විදර්ශනාවෙන් කරන කාර්ය උපමාවකිනුත් තේරුම් ගත්තොත්, ඔබ දන්නවා පින්වත්නි, සාමාන්‍යයෙන් වර්තමානයේ අපිට ගොයන් කපන ආකාරය දකින්න ලැබෙන්නේ යන්ත්‍ර සූත්‍ර ඇසුරු කරගෙන. යන්ත්‍ර වලින් කරන කාර්ය ඉස්සර මිනිසු දෑකැත්ත කියන ආයුධෙත් එක්ක කළානේ. ඒ කාන්තාවන් ඒ කාලේ දෑකැත්තෙන් ගොයන් කපනකොට ඔබට ඒ ක්‍රමයේ හිතට නැගෙනවා ඇති කොහොමද ඒක කළේ කියන එක. ඔබ දන්නවා දෑකැත්ත ගන්නවා දකුණතට ගත්ත දෑකැත්ත හොඳට ශක්තිමත්ව තියාගෙන වමතින් තවත් එක්තරා දෙයක් ඒ ඇත්ත කළා. ගොයන් කපනකොට ගොයම් මිටියක්, විසිරුණු ගොයම් මිටියක් එකට එක්තැන් කරලා අල්ලගත්තා. එතකොට නිකන් ගොයම් මිටියක් නෙමෙයි, ඒක විසිරුණු ගොයම් මිටියක්. ඒ විසිරුණු ගොයම් මිටිය එක්තැන් කරගත්තට පස්සේ අර දකුණත තියෙන දෑකැත්තෙන් එක්තැන් කරගත්ත ගොයම් මිටිය කපනවා. දැන් ඔබ බලන්න මෙතන සමතයයි විදර්ශනාවයි වගේ මේ අද්දකින් කරපු කාර්යය. වම් අතින් විසිරිච්ච ගොයම් මිටිය එක්තැන් කළා හා සමානයි පින්වත්නි සමතය. සමතෙන් කලේ අන්නේ වගේ විසිරිච්ච දේ එකතු කිරීමක්. ඒතර විසිරිච්ච දේ එකතු කළාට පස්සේ තමයි අර දකුණතින් කරපු වැඩේ කරන්න ලේසි වෙන්නේ. ඔයත් හිතන්න දැන් ඒ ගොයම් මිටි එක්තෙන් කර ගැනීමක් කරන්නේ නැතුව කොච්චර දෑකැත්ත තියාගෙන කපන්න ගියත් ඒ කාර්ය හරියට කරන්න බෑ. ඒක සාර්ථකව කැපෙන්නේ නැහැ. ඒ ගොයන් ගස් වලට ගහලා Taman නිකන් වෙහෙසටපත් වෙනවා විතරයි. ගොයන් ටික හරියට කැපෙන්නෙත් නැහැ. Tamanගේ මහන්සියත් අපතේ.
එතකොට ඒක හරියට කෙරෙන්න නම් ඒ එක්තෙන් කර ගැනීම ඕනෙමයි. එහෙනම් වම්මතේ සමතේ කියලා ඔයත් සිහි තියාගන්න. දකුණතේ තිබුණ මේ දෑකැත්ත වගේ තමයි ප්‍රඥාවෙන් උපකාරී කරගෙන විදර්ශනා වඩලා ඒ කෙලෙස් කපා හරින ඒ දකුණතින් ගොයන් කැපුවා හා සමාන උපමාව පිළිබඳ ඔබ සිහිට නගා ගන්න. ඒතර පින්වත්නි දැන් මේ කාර්යයන් දෙකේදීම අපිට හොඳට සිහි කරගන්න පුළුවන් ඔබට මේ දකුණතට ගත්තු කරතව්‍යයේදී විශේෂ දෑකැත්ත කියලා ආයුධයක් ප්‍රබලව ඕන වුණා වගේ. මේ විදර්ශනා විදිත් පින්වත්නි ඔයත්තන්ට අනිවාර්යයෙන්ම විදර්ශනාවට උපකාරී වෙන කරුණු දැනගත යුතුමයි. සමහරව හිතාගෙන ඉන්නවා භාවනා කරනකොට ඔහි කරගෙන යන්න ඊට පස්සේ යනකොට අවබෝධ වෙනවයි කියලා. එහෙම භාවනාවක් තමන් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා ඒ කල්යාණ මිත්‍රය හරහා ධර්මය ලබා නොගෙන තනියෙන් කරගෙන ගිහිල්ලා අවබෝධ වෙනවා නම් එහෙනම් පින්වත්නි බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ අපිට. බුදුරජාණන් වහන්සේ නැමැති අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ අපි ශ්‍රාවකයෝ නිසා. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ මඟ පෙන්වීමක් ඇසුරු කරගෙනම තමයි අපිට මේ ශ්‍රාවකත්වය තුළ පිහිටලා මාර්ගය දියුණු කරන්න වෙන්නේ. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ කියා දුන්න දේශනාව අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ දේශනාව දැනගෙන අපි හිතමු ඔබට විදර්ශනා වශයෙන් ස්කන්ධ අවබෝධය ඇති කරගන්න ඕන. ස්කන්ධ ගැන අවබෝධය ඇති කරගන්න ඕන කෙනා ස්කන්ධ ගැන දැනගන්නට ඕනේ. පංච උපාදාන ස්කන්ධය ආදි ගැන. ආයතන ගැන විදර්ශනා වඩන කෙනා ආයතන ගැන කරුණු දැනගන්නට ඕනේ. කොහොමද ආයතන හටගන්නේ? කොහොමද ආයතන නැති වෙන්නේ? මොන හේතු නිසාද ආයතන හටගන්නේ? මේව දැනගෙන ඉන්න ඕනේ. ධාතු වශයෙන් විදර්ශනා කරන කෙනා ධාතු ගැන දැනගෙන ඉන්නට ඕනේ. සතර මහා ධාතුද, ච ධාතුද, මේ ධාතු ගැන අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. අන්නේ ඒ ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන මේ කරුණු දැන ගැනීම හා සමානයි පින්වත්නි දෑකැත්ත කියන එක. දෑකැත්ත අතට දුන්නේ නැත්තම් කොච්චර ගොයම් මිටි එක්තෙන් කළත් වැඩක් නැහැ නේ. යාට කපන්න බෑනේ. එයා දකුණතින් ගොයම් මිටි ඇඹරුවත් එයාට මොන දේ කළත් අර දෑකැත්ත අතැතිව කරන කාර්යය වගේ සාර්ථකව ඒ වැඩේ කවදාකවත් කරන්නට බෑ. ඉතින් අපි හිතුවා ඔබට මේ බෝසෙවන වැඩසටහන් මාලාව පුරාම එක්තෙන් කරගන්නේ කොහොමද අර වමතින් ගොයම් මිටිය ඒ වගේ මේ මනසේ විසිරිච්ච සිතුවිලි එක්තෙන් කරගන්න උදව් කරන්න. ඒ වගේම පින්වත්නි ඔය ඇත්තන්ට අපි මේ දිදුල රූපවාහිනිය හරහා දෑකැතිත් බෙදනවා. මේ වැඩසටහන් මාලාව පුරාම ඔබට දෑකැත්ත ලබා දෙමින් ඒ දෑකැත්තෙන් කොහොමද දකුණත හසුරවලා මේ එක්තෙන් කරගත්ත ගොයම් මිටිය කපන්නේ කියන එක ගැනත් කරුණු තේරුම් කරලා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඔබට මේ වෙලාවේ සමහර විට මේ ධර්මයේ තුල හිත යොමු කරගෙන කටයුතු කරද්දී භාවනාවක් වශයෙන් හිත වඩන්නට ඇත්තටම එහෙම උවමනාද? ඒ වගේ සිතුවිලි අපිට හිතෙන්න පුළුවන්. ඒක අනිවාර්යම නෑනේ ජීවිතේ. දැන් කන්න හොයනවා කියන එක ජීවිතේ අනිවාර්යයි. ඉන්න තැනක් හරියට සූදානම් කරගන්න ඕනේ කියන එක ජීවිතේ අනිවාර්යයි. ඇඳුම් අඳින්න අපිට හරියමං ඇඳුමක් හොයාගන්න ඕනේ කියන එක අනිවාර්යයි. භාවනාවක් කියන එක ඒ තරම් එහෙම අනිවාර්ය නෑනේ කියලා ඔබට සමහර විට හිතුනොත් පින්වත්නි මම මේ කියා දෙන කරුණු වැඩක් නෑ ඔබට. ඒ නිසා මේ කියලා දෙන කරුණු වල වටිනාකම ඔබට දැනෙන්න නම් ඔබ දැනගෙන ඉන්නට ඕනේ පින්වත්නි භාවනාවක් මොකටද අපිට කියන එක. ඔබට මම ඒ ගැන පුංචි උපමාවකින් කරුණක් තේරුම් කරලා දෙන්නම්. පින්වත්නි ඔබ හිතන්න එක්තරා ගස් කපන මිනිසෙක්. මේ මිනිසයා හරිම දක්ෂ විදිහට ගස් කපනවා. මෙයා කරන්නේ සාමාන්‍යයෙන් කවුරු හරි මුදලාලි කෙනෙක් ළඟ වැඩ කරනවා. ඒ මුදලාලි යම් කෙනෙකුගේ වත්තක් తాවකාලිකව අරගෙන ඒ වත්තේ ගස් ටික කපලා දෙන්න බාර ගන්නවා. එතකොට ගස් ටික කපලා ඒ ගස්වල වියදම වත්තයිති කෙනාට බාර දෙන්න මේ සම්පූර්ණ ව්‍යාපාරයක් හැටියට කටයුතු කරන මුදලාලිට හොඳ සේවකයෙක් විදිහට මේ ගස් කපන මිනිසයා මුණ ගැහුනේ. මේ ගස් කපන මිනිසයා පින්වත්නි වැඩ පටන් ගත්ත පළවෙනි දවසේම ওই මුදලාලිගේ හිත දිනා ගන්නවා. මේ ගස් කපන මිනිසයාට පුළුවන් වෙනවා ඒ මුදලාලිට එක දවසක් තුල
ගස් 10කුත් 20කුත් අතර ප්‍රමාණයක් කපලා දෙන්න. අපි මේ කියන්නේ ඔබට එක්තරා කතාවක් හිතන්න. අපි හිතමු මේ මිනිහයාට පුළුවන් වෙනවා ගස් 15ක් විතර බිමට දාගන්න කපලා. ඒතර ගස් ටික කපලා බිමට ගස් 15ක් විතර දාගන්න මේ මිනිහයාට මුදලාලි සතුටු වෙලා හොඳ ගෙවීමක් කරනවා පළවෙනි දවසේ. ඊළඟට දැන් මේ ගස් කපපු කෙනත් කල්පනා කරනවා මුදලාලිත් මට හොඳට ගෙව්වා මමත් හොඳට වැඩ ටික කරලා දුන්නා මං අද ඊට වඩා උනන්දුවෙන් වැඩ ටික කරන්න ඕනේ කියලා ටිකක් ඊට වඩා උත්සාහවන්ත විදිහට පින්වත්නි දෙවෙනි දවසේ මේ ගස් කපන මිනිහයා වැඩ කරනවා. එයා එදාට වඩා මහන්සි වුණා. දැන් එච්චර මහන්සි වෙලා තේ මිනිහයාට දෙවෙනි දවසේ කපා ගන්න පුළුවන් උනේ ගස් 12ක් වගේ. ඒතර දැන් කලින් දවසේ ගස් 15ක් කපලා ඊට වඩා මහන්සි වෙලත් ගස් 12ක් කපන්න වෙච්ච එක ගැන මේ ගස් කපන මිනිහයාට ප්‍රශ්නයක්. හැබැයි මේ මිනිහයා හිතුවා කමන්නේ මං අද ටිකත් අල්ලලා හෙට කපනවා ඊට වඩා වැඩියෙන් කියලා පහුවදා පින්වත්නි ඊට වඩා කලින් නැගිට්ටා. ඊට වඩා කලින් නැගිටලා මෙයා දවස් දෙකටම වඩා බොහොම මහන්සි වෙලා ගස් කැපුවා. පහුගිය දවස් දෙකටම වඩා ටිකක් රෑබෝ වෙනකන් ගස් කැපුවා. හැබැයි යා එච්චර මහන්සි වෙලා පින්වත්නි එයාට තුන්වෙනි දවසේ කපා ගන්න පුළුවන් උනේ ගස් 7ක් වගේ. දැන් ගස් 15ක් කපපු මිනිස්සයා තුන්වෙනි දවසේ ගස් 7ක් වගේ කපනකොට අරිටත් වඩා මහන්සි වෙලත් ඊටත් වඩා පින්වත්නි සෑහෙන කාලයේ වැඩිනුත් අරගෙනත් ගස් 7ක් වගේ කපන්න වෙච්ච එක ගැන මේ මිනිසයාට හිතට ගොඩාක් දුකයි. මෙයා හිතුවා මගේ ශක්තිය දැන් එන්න දුර්වල වෙනවා. මෙයා ගැන මුදලාලිටත් ප්‍රශ්නයක්. මුදලාලි බැලුවා මෙයා මේ පළවෙනි දවසේ මේ තරම් ගස් ප්‍රමාණයක් කපලා ඇයි දැන් එයාට දැන් මේ එච්චර ශක්තියක් නැත්තේ කියලා. මෙයා මුදලාලිට ගිහින් කියනවා ස්වාමී මහත්තයෝ මට සමහර විට ඇඟ දුර්වල වෙනවා ඇති මොනවා හරි ඇඟේ ලෙඩක් ඇති සමහර විට මට ඒක කරගන්න දිගටම බැරි වෙයි අනේ මහත්තයෝ මම මේ රස්සාව අතහැරලා දාන්නද කියලා අහනවා. එතකොට ගස් කපන මේ මිනිස්යාගෙන් මුදලාලි හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. මෙයා අහනවා ඔයාගේ ඇඟේ දුර්වලකමද වෙන දුර්වලකමද කියලා අපි බලමු. ඔයා ඔය පොරොමුව තිබ්බේ අන්තිමට කවදද කියලා ඇහුවා. එතකොට ගස් කපන මිනිසයා කියනවා මහත්තයෝ මම අර ගස් 15 කපන්නත් කලින් තමයි පොරොමුව තිබ්බේ. කියන්නේ ඔය වැඩ පටන් ගත්ත දවසට කලින් මුව තිබ්බ ගමන් අද වෙනකන් තාම මුව තිබ්බේ නැහැ කියනවා. එතකොට ඇයි මුව තිබ්බේ නැත්තේ කියලා අහනකොට මේ ගස් කපන මිනිසයා කියනවා ඒ පොරොමුව තියෙන වෙලාවෙත් මහත්තයෝ ගහක් කපන්න පුළුවන් කියලා හිතුවලු. ඉතින් එතකොට ප්‍රශ්නේ තේරුම් ගත්තා මේ මුදලාලි. මෙයා කියනවා ඔයාට ඔය පොරොමුව තියාගන්න බැරි වෙච්ච නිසායි ඔය ගස් ටික කපන්න බැරි වුණේ කියලා තාමත් තේරෙන්නේ නැද්ද කියලා අහනවා. දැන් තමයි මහත්තයෝ තේරෙන්නේ කියනවා. එතකොට පොරොමුව තියන්නේ යන වෙලාවේ ගහක් කපන්න පුළුවන් කියලා හිතන බව ඇත්තයි පින්වත්නි. හැබැයි මේ මුව තිබීමෙන් එයාට ඒ වෙලාවේ අතහැරෙන කපන්න පුළුවන් වෙච්ච ගහට වඩා ගස් විශාල ප්‍රමාණයක් කර මුව තැබීම නිසා කරන්න පුළුවන් වෙනවා. හැබැයි මේ මිනිස්සයා පින්වත්නි එකම පොරොව මුව තියන්නේ නැතුව දිගටම ඒකෙම කපද්දි ඔයත් හිතන්නේ මොකද්ද වෙන්නේ? ඒ මිනිස්සයා නිකන් කය වෙහෙසවනවා, කාලය බොහෝ ගෙනියනවා, පාන්දරෙම නැගිටිනවා, රෑ වෙනකම් ගස් කපනවා, මහන්සි විතරයි. අර මුව තියන්නේ නැති පොරොවත් එක්ක මෙයාගේ රාජකාරිය ටික දුර්වල වෙනවා. ඒතර අපිට පේනවා පින්වත්නි පොරොව මුව තැබීමත් අනිවාර්යයි. මොකද පොරොවත් එක්ක තමයි මේ හැම වැඩේම කරන්නේ. මිනිස්සු ජීවිත කාලේ හරියට වෙහෙස මහන්සි වෙනවා. මේක විදේශිකයෝ තේරුම් අරන් තින මේ අපේ රටේ මිනිසුන්ට තාම මේ ගැන වටහා ගැනීමක් නැහැ. මිනිසුන්ට තාම මේකේ වටිනාකම තේරිලා නැහැ. මේ මනසට විවේකයක් දෙන එක, භාවනාවකට හිත යොමු කරගන්න එක පොරොව මුව තියනවා වගේ වැඩක් පින්වත්නි. අපි සාමාන්‍යයෙන් දැන් මේ පුංචි කාලේ උපදිනකොටම මේ මනසේ තිබුණේ කෙලෙස් වල යම් යටපත් වීමක්. කෙලෙස්සුම් බුදුරජාණන් වහන්සේ වදාළේ අනුසය වශයෙන් තමයි පොඩි කාලේ තියෙන්නේ. ඒතර පුංචි කාලේ අනුසය වශයෙන් කෙලෙස් තීද්දී වැඩිහිටි වෙන්න බාහිරින් ආගන්තුකෝ සෑහෙන කෙලෙස් පිරෙනවා. ඒ කෙලෙස් පිරෙන්න පින්වත්නි මේ මනසේ විසිරෙන ස්වභාවය එන්න වැඩි. ඔය විසිරෙන ස්වභාවයත් එක්කම
අපි ඒ මනසම පාවිච්චි කරලා නෙමෙයිද හැම වැඩේම කරන්නේ. ඔයත් හිතන්න කෑම ටිකක් උයන්න ඕන කෙනා ඒ කෑම ටික උයන්න කුස්සියට යන්න කලින් ඉඳලම එයා මොනවද උයන්නේ කියලා තීරණය කරද්දි එයා ඒවට අවශ්‍ය කරන එළවලු පහේ බඩු වෙළඳ සැලකින් ගෙනල්ලා හෝ ඒවා සූදානම් කරගනිද්දි මේ ඔක්කොම කරන්නේ එයා මනස පාවිච්චි කරලා. එයා හිතින් හිතලා තමයි මේ ඔක්කොම කරන්නේ. එතකොට එයා උයනකොට උනත් පින්වත්නි මේ ව්‍යංජනයේට මෙච්චරක් මිරිස් කුඩු දාන්න ඕනේ. මෙච්චරක් 3-5 කුඩු දාන්න ඕනේ. මෙච්චරක් කහ කුඩු දාන්න ඕනේ. මේකට ලුණු දාන්න ඕනේ. ඒ හැමදේම එයා හිතන්නේ මනසින්. එතකොට ඒ ව්‍යංජනය මේ විදිහට මෙච්චර වෙලාවක් ලිපේ තියන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. ඔය ඔක්කොම පින්වත්නි මේකට කිරි දාන්න ඕනේද? කිරි කොහොමද සූදානම් කරගන්න ඕනේ? මේ ඔක්කොම හිතන්නේ මනසින්. එතකොට උයන මිනිස්සයා තනිකර මනසම පාවිච්චි කරලා උයනවා කියලා කියන්නේ හරියට පින්වත්නි අර ගස් කපන මිනිස්සයා පොරව පාවිච්චි කරලා ගස් කපනවා හා සමානයි. ඒතර අපි අපේ ජීවිතේ කරන හැම වැඩක්ම මම ඔබට මේ උයන එක උදාහරණයකට ගත්තේ. අපි හැම වැඩක්ම කරන්නේ මනසින්. ඔය මනස ඔය විදිහට දිගටම අපි පාවිච්චි කරන්න හරියට මුව තියන්නේ නැති පොරවකින් අපි වැඩ කරනවා වගේ. අපි වෙහෙසෙනවා විතරයි. අපි වෙහෙසෙන මේ ප්‍රමාණයට අපිට සමහරට ප්‍රතිඵල නැහැ. ඒතර අපේ ප්‍රතිඵල අඩු වෙන්නේ අපි මේ සඳහා භාවිතා කරන මේ මනස වඩන්නේ නැති නිසා. මේක අපිට තේරෙන්නේ නැහැ. හරියට අර ගස් කපන මිනිහයාට පොරව මුව තියන එක තේරුන්නේ නැහැ වගේ. ඒ මිනිහයා හිතුවා පොරව මුව තියන්න යන වෙලාවේ තව ගහක් කපන්න පුළුවන්. ඒ වගේ අපිත් හිතන්නේ පින්වත්නි ඔය භාවනා කරන්න යන වෙලාවේ අපිට අසවල් වැඩේ කරන්න පුළුවන්. අපිට තව කොච්චර වැඩ තියෙනවද? මේ වැඩත් එක්ක කොහේ කරන්නද? අපිට මෙහෙම හිතෙන්නේ පින්වත්නි. දැන් අපි දන්නවා මේ රටේ ධර්ම දේශකයන් වහන්සේලා අතරේ ඊටාම වටිනා සේවාවක් කරපු මිනිස්සුන්ට දැනෙන දෙයක් කරපු. අවසානයේදී උන්වහන්සේ අපවත් වුණාට පස්සේ සමස්ත රටටම තාමත් සිහි කරන්නට තරම් උන්වහන්සේව දැනුණා. උන්වහන්සේ වටා විශාල පිරිසක් ගොඩනැගුණා. සමහරට අපවත් වුණාට පස්සේම උන්වහන්සේගේ වටිනාකම මිනිසුන්ට බොහෝ ඒ විදිහට වැටහෙන්නට තරමට උන්වහන්සේ විශාල සේවාවක් කළා. ඔබ දන්නවා මෙහෙම කියනකොට කවුද මේ හාමුදුරුවෝ කියලා? ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. පින්වත්නි සෝම හාමුදුරුවෝ මේ මිනිස්සුත් එක්ක ගැවසි මොන වැඩ කරන්න ගියත් කොච්චර කාර්යබහුල වෙලා අපි හොඳටම දන්න දැකපු දෙයක් තමයි සෝම හාමුදුරුවන්ට බොහොම විවේකී කුටියක් තිබුණා සීගිරියේ. සීගිරියේ පැත්තේ කැලේක විවේකී කුටියක් කොන්ක්‍රීට් කණු දාලා උස්සපු කණු උඩ හදපු බොහොම විවේකී කුටියක්. පුංචි කුටියක්. දැන් මේ කුටියට හාමුදුරුවෝ ඔය මාසයකට සාමාන්‍යයෙන් සතියක් විතර වැඩම කරනවා. වැඩම කරලා කලාතුරකින් අවස්ථාවක මග ඇරුණොත් මිසක් නැත්තම් උන්වහන්සේ බොහෝ විට මාසයකට සැරයක්වත් වඩිනවමයි. එහෙම වැඩම කරලා සතියක් විතර උන්වහන්සේ අර කුටියේ විවේකීව භාවනා කරනවා. ඒතර දැන් මේ විවේකීව භාවනා කරපු ඒ සිත උන්වහන්සේ ඒ ආකාරයට වැඩුවා කියලා කියන්නේ හරියට ගස් කපන මිනිසෙක් පොරව මුව තිබ්බා වගේ. එහෙම මුව තේල ඇවිල්ලා පින්වත්නි ඊට පස්සේ කපන ගස් ටික බොහොම ශක්තිමත් විදිහට බොහොම ඉක්මනින් බොහොම වැඩි ගස් ප්‍රමාණයක් කපන්න පුළුවන්. ඒකට ගොඩාක් උදේ පාන්දර නැගිටගෙන රෑ එළි වෙනකන් නිදිවරාගෙන වගේ එහෙම මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. මම මේ ගස් කපන උපමාවෙන් ඔයයන්ට මතක් කරන්නේ සෝම හාමුදුරුවන්ටත් ඒ වගේ වැඩි මනසක් තිබුණ නිසා උන්වහන්සේට බොහොම අවබෝධයෙන් උන්වහන්සේගේ ගමන් මඟ උන්වහන්සේ හොඳට තේරුම් අරගනිමින් උන්වහන්සේට හැකියාව තිබුණා අවංක සේවාවක් කරන්න මිනිසුන්ට යම්කිසි ප්‍රතිඵලදායි දැනෙන දෙයක්. එතකොට හාමුදුරුවෝ ඒ වගේ වැඩෝ මනසක් ඇතුව කටයුතු කරපු එක අපිටත් ආදර්ශයක්. අපිත් සමහර විට ඔය ඇත්තන්ට මේ ධර්මයේ කියා දෙන්නට ගියාම අපිත් හරියට කාර්යබහුල වෙනවා. අපේ කාර්යබහුල ජීවිතයට පින්වත්නි අපිත් පුළුවන් අවස්ථාවක භාවනාවට විවේකයක් ගන්නවා නම් අපිත් හරියට පොරව මොහ තියනවා වගේ. මනසින් වැඩ ගන්න මේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි පින්වත්නි. මනසින් ඔය ඇත්ත හැමෝම වැඩ ගන්නවා. එතකොට අපි හිතමු මිනි මරන්න යන මිනිස්සයා වුණත් මංකොල්ල කන මිනිස්සෙක් වුණත් ඒ මිනිස්සයාත් ඒක කරන්නේ මනසම පාවිච්චි කරලා. ඉතින් ඒ මිනිස්සයාත් ඒක මනස පාවිච්චි කරලා කරනවා නම් සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන ඔය ඇත්ත කොහොමත් මනස පාවිච්චි කරලා වැඩ කරන්නේ. එතකොට පින්වත්නි අපි හැමදෙනාම මේ මනස උපකාර කරගෙන නම් සියලු දේ කරන්නේ. ඇයි මේ මනස අපි මුව තියන්නේ නැත්තේ? ඒතර මනස මෝහත් කරන්න, මනසට විවේකයක් දෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒතර ඔයයන්ට දැන් තේරෙනවා ජීවිතේ කරන වැඩ තවත් සාර්ථකව කරන්න නම්
යම්කිසි සංසිඳීමක් ඇතුව අපි කටයුතු කරන වෙහෙස උපරිම ප්‍රතිඵල ලැබෙන විදිහට ගත කරන්න නම් අපි භාවනාවත් එක්කම ජීවිතේ ගෙනියමු. ඔහොම කිව්වට පස්සේ ඊළඟට ඔයත්තන්ට එන ප්‍රශ්නේ තමයි ඕකට ඉතින් කොයින්ද වෙලාවක්? මේ තියෙන වැඩ ටික කරගන්න වෙලාව නැතිකොට වහන්සේ කියන එක ඇත්ත. මේකට විවේකයක් දීලා යම්කිසි විදිහකට මනසත් මොහත් කළොත් වැඩ සාර්ථක වෙන බව ඇත්තයි. හැබැයි ඉතින් කොහින්ද වෙලාවක් ඕක කරන්න? මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තරම පින්වත්නි මිනිස්සු සමහර වෙලාවට බොහොම රාත්‍රී වෙනකොට ගෙදරට එනවා. සමහර විට ඒ එන්නෙත් තමන්ගේ රැකියාවට අමතර රැකියාත් කරලා. මොකද මිනිස්සුන්ගේ ජීවිතේ කාර්ය බහුල විදියට හඹාගෙන යන තරංගකාරීත්වයක් එක්ක මිනිස්සු සල්ලි හොයන්නට සිද්ධ වෙලා තියෙනවා අවශ්‍යතාව වැඩි සපුර ගන්නට. ඒ නිසා මිනිස්සුන්ට අමතර රැකියා ආදී පවා කරලා බොහෝ රැබෝ වෙලා ගෙදර එනවා. ඒ ආවට පස්සේ ගෙදර ඉන්නේ තියෙන්නේ බොහොම පොඩි වෙලාවයි. ඒ වෙලාවත් එක්කෝ රූපවාහිනියත් එක්ක හෝ කාලය ගත කරලා වැඩි කාලයක් නිින්දට ගිහිල්ලා අන්තිමට ආයි පාන්දර අවදි වෙලා නැවත වැඩට යනවා. ඒ රස්සාවක එහෙම කියලා හරියට විවේකයක් ගන්න වෙලාවකුත් නැති වෙන්න පුළුවන්. එහෙම කාලයක් ගෙවන ඔය ඇත්තෝ හිතයි හාමුදුරුවෝ කියන එක ඇත්ත වුණත් ඉතින් ඕවා කරන්න වෙලාවක් නැහැනේ අපිට. එහෙම වෙලාවක් නැහැ කියන එක ඔබට ප්‍රශ්නයක් නම් මම ඔබට ඒක තේරුම් ගන්නත් එක්තරා සිදුවීමක් ඇසුරින් මේ පණිවිඩය ලබා දෙන්නම්. අපිට තියෙන ප්‍රශ්න අපි සමහර විට අවබෝධය නැතිකම නිසා ගොඩනගාගත්තු ප්‍රශ්න කියලා හිතනවා. ඔබ හිතන්න ඔය ගාල්ලේ පැත්තේ හිටපු එක්තරා ඇත්තටම හිටපු මිනිස්සුන් ඔය අන්දරේ කියලා කියන්නේ. අන්දරේ කරපු සමහර වැඩ තියෙනවා අපිට ටිකක් හිතන්න දේවල් තියෙන. අන්දරේගේ සමහර වැඩවල හිනාව පමණක් නෙමෙයි අපිට යම් යම් කරුණු වලට උපමා කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා. මම ඔබට අන්දරේගේ ඔබ දන්නා කතාවක් සිහිපත් කරලා දෙන්නම්. ඔබ දන්නවා දවසක් අන්දරේ රජ මාලිගාවට එනකොට රජතුමා කියනවා අන්දරේ යන බත් තියනවා කාලම එන්න කියලා. එතකොට අන්දරේ රජතුමාට කියන අනේ ස්වාමීනි මේ කාපු ගමන් ආවේ. බඩේ ස්වාමීනි බත් ඇටයකටවත් ඉර නැහැ කිව්වා. අන්දරයා කිරිත් ඇති කිව්වා. ආ ස්වාමීනි කිරි තියනවද කියලා අන්දරේ ඊට පස්සේ ගිහිල්ලා දැන් කිරි හට්ටියක් විශාල කිරි හට්ටියක් අරගෙන කිරි ටික කනකොට ඔය කිරි කන අතරේ පින්වත්නි අන්දරේ ගැන දැන් හොයන්න රජතුමා එතන යන වෙලාවක නේ එකපාරට දකින්න අන්දරේ බඩේ බත් ඇටයකටවත් ඉඩ නැහැ කිව්ව කෙනා දැන් කිරි හට්ටියක්ම අරගෙන කන විදිය දැකලා රජතුමාට පුදුම වෙලා අහනවා ඔය බත් ඇටයකට ඉඩ නැති බඩේ කිරි හට්ටියකට ඉඩ තියෙනව නේද අන්දරේ කියලා. ස්වාමීනි එහෙමයි කිව්වා. ඔබ වහන්සේට ඕනම් මම ඒක කොහොමද ඉඩ ආවේ කියලා පෙන්වන්නද කියලා අහනවා. කිරි හට්ටිය කාපු අන්දරේ රජතුමාට හරි අපූර්ව ක්‍රමයකටනේ එදා පෙන්වුවේ අවස්ථාව ඔබට මතක ඇති. කාමරයක් පෙන්නලා කියනවා ස්වාමීනි මේ කාමරයට සේවකයෝ ගෙනල්ලා මිනිස්සු ගෙනල්ලා සම්පූර්ණයෙන්ම මේ කාමරේ මිනිස්සුන්ගෙන් පුරවමු කිව්වා. රජතුමා දන්නවා අන්දරේ මොකක් හරි කියන්නේ ආයි ටිකක් හිතන්න දෙයක් තියෙන කතාවක් නිසා නිකන් ඔහේ ආවට ගියාට දෙයක් නෙමෙයි නිසා රජතුමා තන දුන්න මිනිස්සුන්ට මේ කාමරයට එකතු වෙන්න. කාමරේ පිරෙව්ව ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වෙන තරමට මිනිස්සුන්ව කිටි හිර කරලා මිනිස්සුන්ව පිරෙව්වා. පිරෙව්වට පස්සේ අන්දරේ කියන රජතුමනි අවසර පුළුවන් නම් ඔබ වහන්සේ මේ කාමරයට සැපත් වෙන්න කියන. වහන්සේ පොඩ්ඩක් මේ කාමරයට වඩින්න අන්දරේට පිස්සුද කියලා හුවා. මේ කාමරේ කොහෙද ඉඩක්? නෑ ස්වාමීනි ඔබ වහන්සේ වඩින්නකෝ ඔබ වහන්සේට ඉඩ ලැබෙන හැටි බලන්නකෝ කිව්වා. රජතුමා දැන් මේ කාමරයට යනකොට ඔබ දන්නවා මොකද්ද වෙන්නේ කියලා. මිනිස්සු කැමති නැහැ රජතුමාගේ ඇඟේ ගෑවෙන්නවත්. රජතුමා කාමරයට යනකොට මිනිස්සු එක්කෙනා පිට එක්කෙනා නැගලා හරි රජතුමාට ඉඩ දෙනවා. රජතුමාගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව. ඒතර රජතුමාට පින්වත්නි කාමරේ ඇතුළට එද්දි අර නැති ඉඩ නිකම්ම ආවා වගේ අන්දරේ කිව්වේ ස්වාමීනි මගේ බඩෙත් ඔය වගේ තමයි මෙහෙට එනකොට බත් ඇටයකටවත් ඇත්තටම ඉඩ තිබුණේ නැහැ කාමරේ කලින් තිබ්බා වගේ තමයි. ඉතින් ඔබ වහන්සේ එනවා වගේ මේ කිරි එනකොට මගේ බඩට ඒක ටිකක් විශේෂ නිසා නැති ඉඩ කොහොම හරි හැදුණා ස්වාමීනි. දැන් ඔබ වහන්සේ දැකන මේ කාමරේ නැති ඉඩ ආපු හැටි කියලා. මේක ප්‍රායෝගික කතාවක්. පින්වත්නි ඒකේ හේතුව මේකයි. කොච්චර ඉඩ නැති වුණත් අපිට විශේෂයි නම් ඒ විශේෂ දෙයට නැති ඉඩ හැදෙනවා. අන්දරේගේ බඩෙත් අන්දරේට කිරි විශේෂ නිසා තමයි නැති ඉඩ අන්දරේට නිකම්ම ලැබුණේ.
ඒ වගේම පින්වත්නි රජතුමා ජනයා අතරේ විශේෂ නිසා රජතුමා කාමරයට එනකොට කාමරේ නැති ඉඩ රජතුමාට හැදුනා. දැන් ඒ වගේ ඔය ඇත්තන්ගේ ජීවිතේ වුණත් සමහර විට ඔය ඇත්තන්ට සමහරට තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් වියදම් කරන්න සල්ලි නැත්තම් ඒ සල්ලි නැහැ කියන ඇත්තෝ අපි දැකලා තියෙනවා. තමන්ගේ විනෝද වෙන දෙයකට මොහොකට හරි හදිස්සි එකපාරට මුදලක් ඕනුනොත් එහෙම ඒවට ඉතින් කොහෙන් හරි සල්ලි එනවා. ඒ තමන්ට විශේෂ වෙච්ච නිසා. තමන්ගේ අම්මා තාත්තට තමන්ට ගරු කරන්න සලකන්න ඒක විශේෂ වුණොත් පින්වත්නි ඒකටත් නැති මුදල් ඔබට කොහෙන් හරි හැදෙයි. ඒ තමයි ස්වභාවය. දැන් මේ අන්දරේගේ බඩේ කිරි වගේ අර මාලිගාවේ කාමරයේට රජතුමා වගේ අපිටත් පින්වත්නි අපේ ජීවිතය තුළ නෑ ඉඩ කියන්නේ අපි ඇත්තටම වැඩ තියෙන හින්දා තමයි ඒක ඇත්තයි. අර කාමරෙත් ඉඩ තිබුණේ නෑ ඒක ඇත්තයි. අන්දරේගේ බඩෙත් බත් ඇටයකට ඉඩ තිබුණේ ඒක ඇත්තයි. ඒ වගේ අපේ ජීවිතෙත් කාර්ය බහුලයි ඒක ඇත්තයි. චුට්ටක්වත් වෙලාව නැති වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඔයත් මේ ධර්මයේ වටිනාකම තේරුම් ගත්තොත් භාවනාවේ විශේෂත්වය ඔබ තේරුම් ගත්තොත් මේක කොච්චර ඔබට උපකාරී වෙනවද කියලා ඔබට දැනුනොත් අන්න එදාට ඔබට නැති ඉඩ නිකම්ම එයි. හරියට අර කාමරේ රජතුමාට ඉඩාව වගේ අන්දරේගේ බඩේ කිරිවලට ඉඩාව වගේ ඔබට නැති ඉඩ භාවනාව උදෙසා නිකම්ම හදාගන්න පුළුවන් පින්වත්නි. එහෙම හැදිච්ච ඇත්තෝ අපිට ඕන තරම් මුණ ගැහෙනවා. පසුගිය දවසක එක්තරා මහත්මයෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපේ මස්සිනත් අපේ ගෙදරමයි ඉන්නේ. දැන් මේ මහත්තයා ඉන්නේ පිටරටක. ඒ පිටරට ඒ ගෙදර ඒ ඇත්තෝ මේ මහත්තයා සහ යාගේ මස්සිනයි ඒ තම තමන්ගේ බිරින්දෑවරු එකට ඉන්නේ ගෙදර. ඉතින් මේ අය අතර පින්වත්නි මේ මහත්තයා මට කියනවා අපේ මස්සිනා හරියට ධර්මයට නැඹුරුයි. ධර්මයත් එක්කම ඒ මස්සිනාගේ ජීවිතේ ගොඩක් ගෙවෙන්නේ. එයා හරියට භාවනාත් කරනවා. මට පුදුමයි. එයා හරියට රාජකාරී වැඩත් කරනවා. ඒ යාගේ ව්‍යාපාර කටයුතු උවත් කරනවා ධර්මෙත් හැසිරෙනවා. කොහොම කාලේ හොයාගන්නවද කියලා මට හිතා ගන්නත් බෑ ස්වාමීන් වහන්සේ. මට නම් පොඩ්ඩක්වත් වෙලාව තිබුණේ නැහැ. මම මගේ වැඩවලට සම්පූර්ණ මගේ ජීවිතේ කාලේ වෙන් වෙලා මට නම් ওই ධර්මයක් ගැන හිතන්නවත් වෙලාව තිබුණේ නැහැ කියලා දැන් මේ මහත්තයා මට කියනවා. දවසක් ස්වාමීන් වහන්සේ අපේ මස්සිනා ලංකාවට ඇවිල්ලා මස්සිනාගේ වාහනේ ඒ දවස් ටිකේ මට පාවිච්චි කරන්න වුණා. ඔය අනේන අතරේ මස්සිනාගේ වාහනේ මස්සිනා නිතර අහන්න තියාගෙන හිටපු ධර්මදේශන වගේක් අර ඒ වාහනේ අනේන අතරේ එක්ක මටත් ඉතින් අහන්න ලැබුණා. ඒ අහනකොට තමයි මට තේරුනේ මේ ධර්මය ගැන අපි දන්නේ මොනවද කියලා. මේ ධර්මය තුල කොච්චරනම් අපිට ජීවිතයට උපකාරී වෙන වටිනාකමක් තියෙනවද කියලා අර වාහනේ යන්නේන අතරේ මට මේ දේශන ටික අහනකොට තේරුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම දිගටම දේශන අහන්න පටන් ගත්තා. අද ස්වාමීනි මස්සිනාටත් වඩා මගේ ජීවිතේ ධර්මයට නැඹුරු වෙලා කියලා මට තේරෙනවා කිව්වා. අද මට තේරෙනවා එදා මස්සිනා හිටපු විදියත් එක්ක මස්සිනා නැති කාලේ හදාගත්තේ කොහොමද කියලා. මේ මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ මට මේක කොච්චර විශේෂ වුණාද කියලා නම් ධර්මය ඔය පිටරටවල අපි දන්න සමහර මිනිස්සු මොන රස්සාව කරන්න ගියත් පින්වත්නි සමහර ලාවට සුළු රස්සාවල් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ මහත්තයත් බොහොම වටින රැකියාවක් කරන කෙනෙක්. ඒ වුණාට එයා උදේ කාලේ අමතර වෙලාවක් ඉතුරු නිසා මෙයා සුළු රස්සාවක් විදිහට උදේට ගෙවල් වලට පත්තර දාන රස්සාවකුත් කරනවා. ඒ ගෙවල් වලට පත්තරේ තියා යන එක මෙයාට තියෙන පත්තර ටික අරගෙන ගිහිල්ලා. මේ මහත්තයා මට කියනවා ස්වාමීන් වහන්සේ වෙනදට මම ඕක පැයක් එකමාරක් කරනවා. ඒ පැය එකමාර ඉතින් ගිහිල්ලා ආවට පස්සේ මට හරි තෙහෙට්ටුයි. දැන් මම යන්නේ ධර්ම දේශනාවක් අහගෙන ඒ දේශනාව කනට සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන ඒ උපකරණ භාවිතා කරගෙන මම දේශනේ අහගෙන පත්තර ටික ගෙදරින් ගෙදරට දාගෙන යනවා. ස්වාමීන් වහන්සේ පැය එකමාර යනවා මට දැනෙන්නේවත් නැහැ. ඒ ගිහිල්ලා ආවට පස්සේ එදා වගේ වෙහෙසකුත් නැහැ. පුදුම සංසිඳීමෙන් මම මගේ ජීවිතේ වැඩ ටික කරගන්න කියලා කියනවා. ඒතර මේ මිනිස්සයා පින්වත්නි තමන්ගේ රැකියාවේ කටයුතු ටිකත් කරගන්නවා, ඒ ව්‍යාපාර කටයුතුත් කරගන්නවා, එයා ධර්ම දේශනත් අහනවා, හිතත් සංසිඳව ගන්නවා, අවබෝධය දියුණු කරගන්නවා. මේ දේවල් ඔක්කොම එකට කරගන්නවා කියලා කියන්නේ මෙයාගේ ජීවිතය තුළ අන්න නැති ඉඩ ඇවිල්ලා. ඒතර මිනිස්සෙකුට තමන්ගේ කරන වැඩ ටික නවත්තලා දාලා ජීවත් වෙන්න තියෙන ව්‍යාපාර රැකියාව පැත්තක දාලා මේ භාවනා කරන්න කියලා නෙමෙයි තියෙන්නේ. ඕන කෙනෙකුට පුළුවන් පින්වත්නි තමන් කරන වැඩ කටයුතු අතරේ පවා මේ හිත දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒක කරන්න නම්
මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මේකේ විශේෂත්වය වටහා ගන්න ඕනේ. ඒ විශේෂත්වය වටහා ගත්ත දාට තමයි යම් කෙනෙකුට මේකේ නැති ඉඩ හදාගෙන මේ ධර්මයට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයත්තන්ට දැන් අද අපි මේ සමත විදර්ශනා වශයෙන් හිත දියුණු කරගන්න මොකටද ඇත්තටම මේකේ තියෙන වටිනාකම මොකද්ද, මේකේ තියෙන ප්‍රයෝජනෙ මොකද්ද කියන එක ගැන පළමුවෙන්ම මේ තේරුම් කරලා දුන්නේ. එතකොට මේකට නැති ඉඩ හදාගන්න ඔය ඇත්තන්ට පුළුවන් කියන එක වෙන්න නම් එහෙනම් මේකේ විශේෂත්වය තේරුම් ගන්න ඕනේ. ඔයත් දැනට ඔබේ හිත තත්ත්වය දන්නවනම් මේ හිත මොන වගේද කියලා ඔබට තේරෙනවනම් ඔබට ලැජ්ජ හිතේ මේ හිත ඉක්මනට සංසිඳව ගන්න ඕනේ කියලා ඔබට ආසාවක් එයි. අපේ හිතේ ස්වභාවය අපි එක්තරා උපමාවක් ඇසුරෙන් මෙහෙම තේරුම් ගමු. මේ හිතට ඇත්තරම භාවනාව කොච්චර දුරට දෙන්න ඕනේද කියලා භාවනාවේ විශේෂත්වය වටහා ගන්න ඔබට මේ උපමාව වෙන්න පුළුවන් වෙයි. ඔබ හිතන්න මෙහෙම. ඔන්න සිංගමන යන මිනිස්සේ කවුරු හරි ගෙදර කරුණාවන්ත කෙනෙකුගේ ගෙදරකට ඇවිල්ලා අනේ මහත්තයෝ දවස් ගානකින් කන්න නැතුව බඩගින් ඉන්නේ කියලා කියනකොට අර කරුණාවන්ත කෙනා ටිකක් වැඩි සැලකිල්ලක් ඇතුව අනුකම්පාවක් ඇති වෙලා මෙයාට විශේෂ විදිහට ආහාර ටික සූදානම් කරලා දෙනවා. එන්න කියලා මූණ කරටිකුත් සෝදගන්න ඉඩක්කුත් දීලා ඊට පස්සේ කෑම එකත් බෙදලා දෙනවා. ඉතින් කෑම එක බෙදලා දීලා වතුර වීදුරුවකුත් දෙනවා. දැන් වතුර එකක් දීලා ඔක්කොම සූදානම් කරලා තියලා අර මිනිස්සයා කෑම කන අතරේ මේ කරුණාවන්ත කෙනා දකිනවා එක පාටම මේ මිනිස්සයා මේ කෑම කකා ඉන්න අතරේ අර අතේ තියෙන ඉඳුල් ටික මූණ පුරා ගා ගන්න ගත්තා. දැන් මේ ඉඳුල් මූණ පුරා ගා ගන්න ගමන් මේ මිනිස්සයා මෙන්න වතුර වීදුරුව තිබුණා ළඟ මේ කාලේ ඉවරලා බොන්න තියෙන වතුර වීදුරුව මෙන්න අරගෙන පින්වත්නි එකපාරට ඇඟ පුරා හලාගත්ත මේ මිනිස්සයා. දැන් ඉඳුල් මූණ පුරා ගාගෙන වතුර එක ඇඟේ හලාගත්ත කියලා කියනවා. ඒත් දන්නවා දැන් මේ හිඟමන යන මිනිස්සෙද පිස්සු මිනිස්සෙද කියලා. ඔබට තේරෙනවා මේ සාමාන්‍ය හිඟන්නෙක්ම නෙමෙයි. මෙයා යම්කිසි මානසික රෝගියෙක් කියලා ඔබට දැනෙයි. තව චුට්ටකින් මෙන්න මෙයා කෑම කකා හිටපු පිගාන අර පුංචි ළමයි වාහන එලවනවා වගේ ඈන් ගග මේ දැන් පිඟාන එකපාරට මෙයා අර වාහනයක සුක්කානමක් විදියට හසුරවනවා. මෙහෙම හසුරා මේ මිනිසයා ඔය නිකන් බල්ලෙක් කෙලවනවා වගේ එකපාරට චිප් ගන්න ගත්තා. තව පොඩි වෙලාවයි ගියේ අර වතුර ටික හලාගෙන හිස්ව තිබ්බ වතුර වීදුරුවෙන් ගැහුවා එකපාරටම ඒ ගේ ඉස්සරහම එතන පඩිය ළඟ ගහලා වතුර වීදුරුවත් කුඩු කළා. දැන් තවදුරටත් මේ කරුණාවන්ත කෙනාට තේරුණා මේ මිනිස්සයා මෙතන තියාගත්තොත් එහෙම භයානකයි මොන දෙයක් වෙයිද දන්නේ. දැන් වතුර වීදුරුවත් කුඩු කළා වතුරත් හලලා හැමතැනම මේ මිනිස්සයා මෙතන ඉක්මනට යවන්න ඕනේ කියලා හිතෙනවා. පින්වත්නි අපිට පේනවා මේ පිස්සු මිනිසෙක් කරන්නේ ඔය වගේ දේවල් තමයි. හැබැයි මේ මිනිස්යාගේ මානසික රෝගී ස්වභාවයේ මනසත් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා මෙයාගේ මනස ඒ වෙලාවේ කොහොමද වැඩ කළේ කියලා අපි මෙයාගේ මනස කියවමු. අපිට මානසික රෝගියෙකුගේ මනස කියවන්න බෑ. හැබැයි අපි හිතමු මෙතන ඇත්තටම මොකක්ද උනේ කියලා කියවලා බලමු. මේ මානසික රෝගී කෙනෙක් ඇත්තටම මෙයා සිංගමනෙත් යනවා. වෙලා තියෙන්නේ මෙයා ඉස්සර හරි හොඳට රැකියාවක් කරගෙන හොඳට වාහන ඇතුව ජීවත් වෙච්ච වැදගත් මිනිසෙක්. මේ මිනිස්යාගේ පින්වත්නි බිරිඳ වෙනත් ස්වාමි පුරුෂයෙක් එක්ක වෙනත් පුරුෂයෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගාගෙන ඊට පස්සේ බිරිඳත් එක්ක දැන් මෙයාගේ ජීවිතේ බොහෝ ආරවුල් එක්ක ගෙවි යනකොට අන්තිමට ඔය ආරවුල් දුරදිග ගිහිල්ලා මෙයා අතින් බිරිඳ මැරුම් කනවා. බිරිඳ මැරෙනවා මෙයා අතින්. ඊට පස්සේ මෙයා ඔකට බන්ධනාගාරගත වෙලා බොහෝ කාලයක් දුක් විඳිනවා. එයින් පස්සේ බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ආවම මෙයාව කවුරුත් පිළිගන්නේ මෙයා මිනිමරුවෙක් කියලා මෙයාව අතහැරලා දාලා. මෙයා ඊට පස්සේ ඔහේ හිඟමනට වැටිලා. දැන් මෙයාට අර රස්සාවලුත් නැහැ, අර යාන වාහන කිසි දෙයක් නැහැ. මෙයාගේ ජීවිතේ ඔක්කොම දැන් ඔහේ පාරේ. දැන් මේ මිනිස්සයා මානසික රෝගියෙක් වෙලා. මෙයාට තීච්ච දේවල්, ඒ අහිමි වෙච්ච දේවල් සිහි වෙද්දි මේ මිනිස්සයා මානසික රෝගියෙක් වෙලා දැන් මේ ඇවිදිනවා. හරියට කන්න බොන්න කෑමක් නැහැ. ওই විදිහට කාගෙන් හරි ඉල්ලගෙන කන්නේ. මෙතන වෙන්නේ මොකද්ද? මේ මානසික රෝගියාට දැන් කෑම පිඟාන ලැබුණාට පස්සේ මෙයාට එකපාරට මතක් වුණේ අර එයාගේ ඉස්සර ජීවිතේ. මෙයා දන්නේ නැහැ මෙයා දැන් මේ සිංගමන යනෝ ඒ මුකුත් එයාගේ හිතේ නැහැ.
මෙයා හිරේ විලංගුවේ හිටිය කෙනෙක්. ඒව මුකුත් මතක නැහැ. දැන් මෙයා පරණ ජීවිතේ පුරුද්දෙන් මෙයා හිතාගෙන හිටියේ දැන් මේ කෑම කනවා. ඒතර කෑම කකා ඉන්න අතර මෙයාට එකපාරට මතක් වුණා දැන් වැඩට යන්න පරක් වෙනවා කියලා. මෙයා ඊට පස්සේ නාගන්න ඕනේ කියලා නාන කාමරයට යනවා. දැන් මෙයා පින්වත්නි කෑම ටික කන අතරේ කෑම කකා ඉන්න ගමන් මෙයාගේ හිත නාන කාමරයට ගියා. ඔච්චරයි උනේ. හිත ගියා නාන කාමරයට. ඒතර දැම්මම නාන කාමරයට ගිහිලා නානවා කියලා හිතාගෙන මෙයා ඊට පස්සේ සබන් ගන්නවා වගේ අදහසින් තමයි මේ අතේ තීච්ච ඉඳුල් ටික මූණ පුරා ගාගෙන තියෙන්නේ. එහෙම මූණ පුරා ඉඳුල් ටික ගාගත්තු මේ මිනිස්සයා වතුර එක දැක්කා වතුර කෝප්පේ. ඒ කෝප්පේ වතුර ටික දැක්කට පස්සේ මෙයාට මතක් වුණේ දැන් මේ නාන කාමරේ වතුර වගේ. ඊට පස්සේ ආ වතුර කෝප්පේ අරගෙන හලාගත්තා ඒ වතුර විදුරු ඇඟ පුරා. දැන් මෙයා ඉන්නේ නාන කාමරේ. ගතින් කෑම කනවා හිතින් නාන කාමරේ. ඊට පස්සේ පින්වත්නි නාල ඇවිල්ලා දැන් මෙයා වාහනේට නැගලා කාර්යාලයට යනවා කියන හිතින් තමයි මේ වාහනේ පදවලා තියෙන්නේ. එතකොට කාර්යාලයට යනවා හිතින් මෙයා වාහනේ පදවගෙන යනකොට මෙයාට එක්තරා ජීවිතයේ ඔය සමහර වෙලාවට වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන් මනං කල්පිත දෙයක් වෙන්නත් පුළුවන්. මෙයාට නිකන් දැනුණා වාහනේ ඉස්සරහා බල්ලෙක් ඉන්නවා මේ බල්ලා අයින් වෙන්නෙම නැහැ. දැන් මෙයා දැන් පාරේ. ඒතර පාරේ කියන හිතින් වාහනේ පදවනවා කියන හිතින් මෙයා යනකොට අර බල්ලෙක් ඉන්නවා කියන හැඟීමත් එක්ක මෙයා පොඩ්ඩක් වීදුරුවෙන් එළියට ඔළුව දාලා හරි චිප් චිප් කියලා බල්ල එලවනවා හෝන් ගහනවා කිසි දෙයක් කරාට බල්ල යන්නේ නැහැ. ඊට පස්සේ බැහැලා ගිහිල්ලා ගලක් ගහලා එලවනවා මේ තමන්ගේ ගෙවල් අතුරු පාරේ යන ගමන් බල්ලෙක් එලවනවා කියන හැඟීමෙන් එයා ඒක කළා. ඒතර බල්ලා එලවනවා කියලා හැඟීමෙන් තමයි මේ වීදුරුව අරගෙන පොළවේ ගහලා තියෙන්නේ. ඒතර අපිට පේනවා මේ මිනිස්සයා කෑම ටික කන අතරේ මෙයාගේ හිත තැන් තැන් වලට දිව් එකනේ උනේ. නාන කාමරේට හිත දිව්වා, කාර්යාලයට හිත දිව්වා, වාහනේට හිත දිව්වා, මහපාරට හිත දිව්වා. ඒතර දැන් මෙයා කන ගමන් හිත තැන් තැන් වලට දුවනවා. ඕකයි වෙනස. එතකොට අපි හිතන්න කෑම කනකොට කන අතරේ අපේ හිතත් ওই විදිහට තැන් තැන් වල දුවනවද නැද්ද පින්වත්නි? අපිත් කෑම කනකොට අපේ හිත කාර්යාලයට යන්නේ නැද්ද? අපිත් කෑම කනකොට අපේ හිත තැන් තැන් වලට ඔහොම දුවනවා නම් අපේ හිතේ කිසි වෙනසක් නැහැ කියන එක ඔයත්තන්ට තේරෙන්න ඕනේ. එකම වෙනස තමයි අපි හිතට ආපු දේ කරේ නැහැ පිටින්. අපි නාන කාමරයට ගියා කියලා හිතුණට අපි සබන් ගන්නවා කියලා මේ මූණේ ඉඳුල් අතුල්ල ගත්තේ නැහැ. අර මිනිස්සයාගේ එකම වෙනස තමයි හිතට හිතිච්ච දේ කයින් කළා පිටින්. අපි හිතට හිතිච්ච දේ කරන්නේ අපි හිතා කනවා. හිතා කනවා. එතකොට පිස්සගේ හිතේ අපේ හිතේ කිසිම වෙනසක් නැහැ කියලා කියන්නේ පිටකදී ඒක පිස්සු හිතන්නම් අපේ හිත කොහොමද පිස්සු හිතක් නොවන්නේ? එහෙනම් ඒ හිත පිස්සු හිතක් නෑ ඒක මානසික රෝගියෙකුගේ මනසේ දුර්වලකමක් තියෙන සිතක් නම් අපේ මනසත් එවැනිම හිතක් කියලා කියන්නේ පිටකදී ඒ මනසයි මේ මනසයි දෙකම පිස්සු හිතක්. ඔය ඇත්තන්ට දැනෙන්න ඕනේ පිටකදී. ඒ හිතයි මේ හිතයි ඒතොර දෙකම පිස්සු හිතක් කියලා තේරෙනවා. ඔය ඇත්තන්ට දැනෙන්න ඕනේ පිටකදී. අපිට මේ පිස්සු හිත පවත්ත අපි මේ වැඩ කරනවා කියලා කියන්නේ සමහරලාට අපි කරන වැඩත් වගේ පිස්සු වැඩ කොච්චර කරනවද? අපි කියන වචන වලත් අපි කොච්චර පිස්සු කතා කියවනවද? මේ වගේ මිනිස්සු සමහර වෙලාවට මනසින් වික්ෂිප්ත වුණාට පස්සේ ඒ වික්ෂිප්ත මනස බාහිරින් කරන දේවල් වලට කොයි වෙලාවෙ අනවශ්‍ය දේවල් කරන තත්ත්වයට හිතපත් වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඔය ඔක්කොම වෙන්නේ මේ මනසේ වික්ෂිප්තභාවය නිසා, මනසට විවේකයක් නැති නිසා. මනස මුවහත් කරලා නැති නිසා. ඒ නිසා ඔය ඇත්ත පින්වත්නි සමත විදර්ශනා ඇසුරෙන් මේ මනස වඩන්න උත්සාහ කරන්න ඕනේ. ඔබට මේ මනස වඩන්න පුළුවන් නම් ඔබට මේ මනස අනිවාර්යයෙන්ම ශක්තිමත් කරගන්න පුළුවන්. බලන්න පටාචාර වගේ මනස වික්ෂිප්ත වෙච්ච අය බුද්ධ කාලේ ඕන තරම් හිටියා. එහෙම මනස වික්ෂිප්ත වෙලා සාමාන්‍ය රෝගියෙකුගේ තත්ත්වයටපත් වෙලා නිර්වස්ත්‍රව පාරේ ඇවිද්දා කියලා කියන්නේ. නිකන් නිර්වස්ත්‍රව එකිනෙකා ඇසුරේ හෝ වෙන තැන්වල ඇවිද්දා විතරක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැනටත් නිර්වත්ව ආවා. ඔබ හිතන්න බෝසතාණන් වහන්සේ සාමාන්‍ය ජීවිතේ රජමැදුරේ ගත කළා වගේ නෙමෙයි. බුද්ධත්වයටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ සම්බුදු කාලය තුල උන්වහන්සේගේ ජීවිතේ ගත කරද්දී උන්වහන්සේ අභියසට කවුරුවත් නිර්වත්ව ආවේ නැහැ කාන්තාව. උන්වහන්සේගේ බුදු නෙතට අභියස කාන්තාවකගේ නිර්වතක් පෙනෙන්න ආවනම් ආවේ පටාචාර විතරමයි. ධර්ම දේශනා කරන තැනකට කොටට ඇඳගෙන ආවත් අපි කියන්නේ හරි අසංවරයි කියලා.
කොටට ඇඳන් ආවත් අසංවරයි නම් පින්වත්නි ඇඳුමක් ඇත්තෙම නැතුව ආවොත් එහෙම ඒ කාන්තාව කොච්චර අසංවරයිද? ඒ තරමටම අසංවර විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට ආපු පටාචාරා අන්තිමට ඔබ දන්නවද විනයක් ඇත්තේම නැතුව ආපු කෙනා බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුනේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රම භික්ෂුණිය බවට පත් වෙනවා. ඒ අර මනසට දුන්න විවේකයත් එක්කයි. එහෙනම් අපේ මනසේ මේ විනය නැති විදිහට සංවර නැති විදිහට මානසික රෝගී විදිහට අපි ඔහේ වික්ෂිප්ත වෙලා මේ ගෙවන 1000ක් සහිත මේ මනස අපිට තේරුම් නැති වුණාට පින්වත්නි මේ පීඩාකාරී මනස සංසිඳව ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට භාවනාවෙන් පුළුවන්. ඒ භාවනාවෙන් අපේ මනස සංසිඳවගෙන පටාචාර වගේ කෙනෙක් හැම දිනාගෙම ගෞරවයට බඳුන් වෙන විදිහට එයාගේ ජීවිතේ ගොඩනගා ගත්තා වගේ ඔය ඇත්තු අත උනත් මොන තරම් දේවල් සිදු වෙලා තිබුණත් වැරදි අඩුපාඩු හෝ වේවා ඒව ඔක්කොම මේ මානසික රෝගී මනසේ සිද්ධ වෙච්ච දේවල් කියන එක ඔය ඇත්තු දකින්න. ඔය ඇත්තන්ට හැම දෙයක්ම සකස් කරගන්නට මේ භාවනා මනසින් පුළුවන්. අපිට පින්වත්නි අපේ මනසේ යම් යම් ආකාරයකට ප්‍රශ්න ගැටලු ඇති වෙනවා නම් ඒ වික්ෂිප්ත බව නිසා. ඒ වික්ෂිප්ත බව හරියට හැමතිස්සෙම හෙලවෙන හිතක්. දැන් බලන්න කෑම කන වෙලාවේ කෑම කනවා කියන තැන අවධානය හිත තියෙන්නේ නැතුව හිත නානකාමරේට කාර්යාලයට මහපාරට දිව්වා කියලා කියන්නේ අර පුද්ගලයාගේ ඒ හිත හෙලවුණානේ. ඒතර හිත තියෙන තැන තියෙන්නේ හෙලවෙනවා. අන්නේ හිත හෙලවෙන ගතිය වගේ අපේ හිතත් ඉතින් හෙලවෙනවා නම් මේ හෙලවෙන එකට තියෙන එකම බේත තමයි භාවනාව. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ওই කුස්සියක තියෙන වලං වාජන ඕවා සමහරලාට මැටි වලං වගේ ඒවා යම් ආකාරයකට අර දරණුව කියලා කියන ආධාරකයක් තියලා තිබ්බේ නැත්නම් ඔය වාජනේ හැමතිස්සෙම හෙලවෙනවා. මේ වාජනේ හෙලවෙනකොට සමහරට ඕක වැටෙන්නත් පුළුවන්, බිඳෙන්නත් පුළුවන්. වාජනේ අනතුරකට ලක් වෙන්න පුළුවන් හෙලවෙනකොට. අර දරණුව කියලා කියපු ඒ ආධාරකයේ තිබ්බට පස්සේ ඒ වාජනේට අනතුරු වෙන්නේ නැහැ. ඒ වාජනේ සෙලවෙන්නේ නැහැ. ඒ වාජනේ පරිස්සම් වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් විදියට පෙන්නනවා මේ හිතත් හරියට දරණුවක් නැති ආධාරකයක් නැති වළඳක් වගේ සෙලවි තියනවා නම් මේකට දෙන්න තියෙන දරණුව ඒ ආධාරකේ තමයි කිව්ව සමත විදර්ශනා කියන මේ භාවනාව. ඒතර භාවනාව නැමැති මේ දරණුව අපි දුන්නට පස්සේ පින්වත්නි අපේ හිත අර වළඳක් වගේ සෙලවෙන්නේ නැහැ. දැන් මේ මානසික රෝගියෙක්ගේ වගේ අපේ හිතත් හැමතිස්සෙම සෙලවෙනකොට අපිට තේරෙන්නේ නැහැ මේකේ තියෙන පීඩනය කොච්චරක්ද කියලා. මේ පීඩනේ නැති කරගෙන අපේ හිත සංසිඳව ගන්නට අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශන ඇසුරින් උපකාර කරගන්නට පුළුවන්. ඒකාන්තයෙන්ම සංසිඳවගත්තු ශාන්ත හිතක් බවට පත් කරගන්න පුළුවන්. ඒ ශාන්ත බව නැති තැන අපේ ජීවිතේ සමහර වෙලාවට වරදට ලක් වෙලා ඒ වරදට ලක් වෙච්ච හිත පින්වත්නි ඇතැම් වෙලාවට ඒ වරද නිසාම අපි හිරේ විලංගුවේ වැටෙන තත්වයටපත් වෙනවා නම් සමහරලාට ඒ වැරදි නිසා මිනිස්සු මිනී මරා ගන්නවා නම් සමහරලාට ජීවිතේ කරන වැරදි නිසා මිනිස්සු සමහරලාට තමන්ගේ කීර්තිය නැති කර ගන්නවා නම් තමන්ගේ අතින් සිද්ධ වෙච්ච වැරදි නිසා සමහර මිනිස්සු තමන්ගේ රස්සාව නැති කර ගන්නවා නම් මේ හැම ප්‍රශ්නයක්ම ඒ මනසින් සිද්ධ වෙච්ච වැරදි කියන එක තමන් දකින්නට ඕනේ. මිනිස්සෙකුගේ මනස දුර්වල වෙලා මනස යම් කිසි වරදකට ලක් වෙලා ඒ මනස නිසා බොහෝ දේ අහිමි වුණා නම් මනස සකස් කරගත්තොත් ඔබට අහිමි වෙච්ච දේ නැවත හිමි කරගන්න පුළුවනි. ඔබ දන්නවා සාමාන්‍ය නිවසක වහලයක් හිල් වෙලා තියෙනවා නම් වැස්ස වහිනකොට ඔය හිල් වෙච්ච වහලෙන් වතුර පොළොවට වැටෙනවා. ඒ ගේ ඇතුළ තෙමෙනවා. සමහර විට තෙමෙනකොට ගේ ඇතුළ තියෙන වටින බඩු මුට්ටු පොව තෙමිලා විනාශ වෙලා යන්න පුළුවන්. අර වහලේ හිල නිසා තමයි පින්වත්නි මේ බඩු මුට්ටු සියල්ල විනාශ වුනේ. නැත්තම් බඩු මුට්ටු වල ප්‍රශ්නයක් නෙමෙයි මේක. වැස්සේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. වැස්ස කොච්චර වැස්සත් වහල හොඳින් හෙවිලි කරලා නම් වැස්සට බෑ පින්වත්නි ගේ ඇතුලේ තියෙන බඩු මුට්ටු විනාශ කරන්න. වහලේ හිල් තමයි ඔක්කොටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. වහලේ හිල් ටික වහගත්තා නම් වැස්සත් ප්‍රශ්නයක් නැත. ගේ ඇතුලේ බඩු මුට්ටු සියල්ලමත් බොහොම ආරක්ෂාකාරී වෙනවා. අපේ ජීවිතේ අපිට ওই රස්සාව ආරක්ෂා වෙන්න. ඒ වගේම අපිට කීර්ති ආරක්ෂා වෙන්න. ජීවිතේ සමහරලාට පෞල් ජීවිත, දරුවන්ගේ ජීවිත හැමදේම ආරක්ෂා වෙන්න මේ ඔක්කොටම පින්වත්නි අර ගේ ඇතුලේ බඩු මුට්ටු ආරක්ෂා වෙනවා වගේ ඔයත් දකින්න අපේ ජීවිතේ ඇතැම් වෙලාවට මේ කෙලෙස් එක්ක තමයි වැහෙන්නේ හරියට අර වැස්ස නැමැති රාග ద్వේෂ ආදිය මේ හිඩස් තියෙනවා මනසේ ඒ මනසේ හිඩස් නැමැති අර වහලේ හිල් වගේ ඉතින් මේ හිල් වලින් වතුර වැටෙනවා වගේ
මේ මනසේ හිඩසෙන් තමයි පින්වත්නි වික්ෂිප්ත භාවය නැමැති මේ හිඩසෙන් තමයි රාග ద్వේෂ ආදී මේ වැස්ස වැහැලා ගේ ඇතුළ තෙමෙනවා වගේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ බොහෝ දේ අහිමි කරගෙන විනාශ වෙලා යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්දිත් පෙන්නනවා අපූර්ව උපමාවක් විදිහට ඔය වහලේ හිල් වහගන්න නම් යම්කිසි කෙනෙකුට ඒ හිල් වහන්න ගන්න උපක්‍රමයක් වගේ තමයි කිව්ව දකින්න කිව්වා මේ භාවනාවත්. භාවනාව හරියට මේ මනසේ හිල් වහන්න තියෙන දෙයක් වගේ. ඒතර බාහිරින් කොච්චර වරදට පෙළඹෙන්න කරුණු හැදුනත් ඒ බාහිර කරුණු නැමැති වැස්ස අපේ හිත පෙරලන්න දක්ෂ වෙන්නේ නැහැ. අපේ හිත හරහා ඒ වැරදි අපේ ජීවිතයට ඇතුල් වෙන්නේ නැහැ. එතකොට අපේ ජීවිතේ අහිමි වෙන්න තියෙන බොහෝ දේ අහිමි වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි ඔයයන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තේරෙන්නට ඕනේ මේ භාවනාවට හිත නැඹුරු කරගෙන සංසිඳවන්න ඔබ උත්සාහ කළොත් කොච්චර අපේ ජීවිතේට උපකාරී අවස්ථා තියෙනවද කොච්චර අපේ ජීවිතේට වටිනාකම් ගොඩනගනවද කියලා. මේ භාවනාව වටිනාකම ඔයයන්ට පෙන්වලා දුන්නේ අර අන්දරේගේ බඩේ බත් වලට නැති ඉඩ කිරිවලට ආවේ අන්දරේ කිරිවල වටිනාකම දැනන් හිටියේ හින්දානේ. ඒතකොට අර මිනිස්සුන්ට කාමරේ හිර වෙලා කිසිම ඉඩක් නැතුව තේදි රජතුමාට ඉඩාවේ අපි කියන්නේ රජතුමා විශේෂ වෙච්ච හින්දා කියලා. ඒ වගේ ඇත්තන්ට භාවනාවේ විශේෂ වෙන්න භාවනාව මොකටද කියලා භාවනාවේ වටිනාකම තේරෙන්න තමයි මේ වචන ටික ඔබට සිහිපත් කරලා දුන්නේ. ඔබට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ලබන සංසිඳීම මේ දේශනයක් අහලා නිකන් අර දේශනේ දැනුමකට පමණක් සීමා කරගෙන ඒ දැනුමකට පමණක් සීමා වීමට එහා සමහර විට හරි වටිනවා කියලා නිකන් රස විඳීමකට වින්දනයකට පමණක් සීමා කරගන්න නැතුව ඔබට මේක වඩන දෙයක් බවට පත් කරගන්න ප්‍රායෝගික ඔබේ ජීවිතේට උපකාරී වෙන දෙයක් බවට ධර්මයේ පත් කරගන්න. අපි කියන සුනාත ධාරේත චරාත ධම්මේ. ඒතර මේ ධර්මයේ තුල ඔබ දැන් අද සුනාත මේ ඇහුවා. දරාත මේව මතක තියාගන්න. ඊට පස්සේ චරාත ඔබට හැසිරෙන්න තියෙනවා. ඒ වඩන්න තියෙනවා. ඔබට පින්වත්නි වාඩි වෙලා භාවනා වඩන්නත්. ඒ වගේම වාඩි වීමේදී විතර නෙමේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරන අතරේ ඔබට මේ භාවනාව වශයෙන් හිත වඩන්නත්. එක එක භාවනා අපි කොටස් වශයෙන් ඔබට නොඑක ආකාරයෙන් තේරුම් කරලා දෙනවා ඉදිරියේදී. සතිපතා ඔබට පුළුවන් මේ බෝසෙවන වැඩසටහන ඇසුරු කරගෙන දිදුල රූපවාහිනිය උපකාර කරගෙන කල්යාණ මිත්‍රෙක් වශයෙන් ඇසුරු කරගෙන මේ උතුම් දේශන මාලාව දිගටම ඔබට ශ්‍රවණය කරමින් ඔබට මේ කරුණු තමන්ගේ ජීවිතයට උපකාරී කරගන්නට පුළුවන්. ඔබට අද දවසේදී අපි පින්වත්නි සමත විදර්ශනා වශයෙන් භාවනාව තුළ ඔබේ හිත දියුණු කරගන්නට ඇයි උවමනා කරන්නේ කියන කරුණු පෙන්වලා දුන්නා වගේම මේ භාවනාව සඳහා ඔබට වෙලාව නැත්තම් ඒ වෙලාව හදාගන්න ඔබ මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන තීරුම් කරලා දුන්නේ. ඒතර ඔයයන්ගේ ජීවිතේට භාවනාව කොච්චර දුරට උපකාරී වෙනවද කියන මේ පෙරවදනක් විදිහට අද දවසේ ඔබට කියා දුන්න කරුණු ඔබ සිතේ තබාගෙන උත්සාහවන්ත වෙන්න ආසාවක් ඇති කරගන්න මාත් කොහොම හරි භාවනා කරන්න උත්සාහ කරන්න ඕනේ කියලා. මිනිස්සු සමහරලාවට ව්‍යායාම වලට කැමැත්තක් නැති අය ව්‍යායාම වල වටිනාකම දැනුනම පාන්දර නැගිටගෙන හරි ව්‍යායාම වලට උත්සාහවන්ත වෙනවා. සමහරලාට පාන්දර නැගිට්ටේ නැති අයත් ව්‍යායාම වල වටිනාකම තේරුම් ගත්තම පාන්දර නැගිටලා පින්නක් බලන්නෙත් නැතුව පාරවල් දිගේ ඇවිදගෙන යනවා අපිට පේනවා. ඒ වගේ පින්වත්නි යෝග ආදී දේවල් වලටත් මිනිස්සු ඒවේ වටිනාකම තේරුම් ගත්තම ඒවට නැති කාලේ හදාගෙන බොහොම වීරියවන්ත විදියට කටයුතු කරනවා පේනවා. භාවනාවෙත් ඔයයන්ට මේ වටිනාකම තේරුම් ගත්ත දාට ඔබට පුළුවන් නැති කාලේ හදාගෙන පාන්දරට පවා අවදි වෙච්ච නැති අයට පාන්දරට අවදි වෙලා හරි මේ වෙනුවෙන් උත්සාහවන්ත වෙන්න. අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔබට පින්වත්නි තමන්ගේ මනස මුවහත් කරගෙන ශක්තිමත් මනසක් විදිහට ඔබ කරන වැඩ කටයුතු දැනට කරනවටත් වඩා සාර්ථක විදිහට සිද්ධ කරගෙන යන්නට ඔබට සමත විදර්ශනා ඇසුරින් උපකාරී වෙන බොහෝ කරුණු කාරණා ඉදිරියේදීත් අපි කියා දෙන්නට කටයුතු කරද්දී ඔයයන්ට තේ දේශන සියල්ලම උපකාරී කරගෙන ඔබේ ජීවිතේ බබළුවා ගන්නට ඔබේ ජීවිතය ආලෝකමත් කර ගන්නට ඔබේ ජීවිතයට පිළිසරණ සලසා ගන්නට මේ බෝසෙවන වැඩසටහන් මාලාවේ මා විසින් සිදු කරන මේ සමත විදර්ශනා දේශන මාලාවත් ඒ වගේම අපේ අනෙක් සියලු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සිදු කරන සියලු දේශනාත් ඔබට ඒකාන්තයෙන්ම උපකාරී වේවා කියලා
හැමදාමත් ඔබ මේ වෙලාවට බෝසෙවන ශ්‍රවණය කරන්නට නරඹන්නට දිදුල රූප වාහිනියත් සමග එකතු වන්නට හැම දිනාටම පිං ඇති වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ඔබ හැම දිනෙකටම අද දවසේ මේ භාවනාව පිළිබඳව මූලික කරුණු තේරුම් කරලා දීලා මොකටද අපිට භාවනාව ඕනේ කියලා වර්තමානයේ ඔබට හිතන්නට ඕන කරුණු ටිකක් පෙන්ලා දීලා පෙරවදනක් විදිහට මේ කියා දුන්න දෙසුමෙන් රැස් වෙච්ච පින ඔය ඇත්තන්ගේ ජීවිතයේ වාග්ය වාසනාව පිණිස මෙලව හිතසුව පිණිස පරලොව සුගතිය පිණිසම වේවා. ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නටත් මේ භාවනාව ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු.